එමයි ස්වාමීන් වහන්සේ 35 වෙනි දුරස්ත භාවනා වැඩසටහනේ දෙවන දිනයයි අද ඒ සඳහා වැඩම කර ඇති ඔබ වහන්සේව අප ගෞරවයෙන් සහ පාද නමස්කාර කරමින් පිළිගනු ලබනවා. ස්වාමීන් වහන්සේ අද දැනට අපිට වාර්තා 23ක් ලැබී තිබෙනවා. එය චංකමී සහ රාජිකා තමයි ඉදිරිපත් කරන්නේ. මම පළමුව චංකමීට ආරාධනා කර සිටිනවා පළමු වාර්තා 12 ඉදිරිපත් කරන ලෙස. අවසරයි ස්වාමීන් වහන්ස. පළවෙනි වාර්තාව තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. මේ මාගේ දෙවන කමඨහන් වාර්තාවයි. සක්මන් භාවනාව කාලය පැය භාගයයි. උදේ කාලයේ නිවසේ වැඩ කටයුතු අවසන් කොට සැහැල්ලුවෙන් මේ සඳහා යොමු උනේමි. නිවසේ පිටුපස ඇති තනකොළ සහිත සමතලා බිමෙහි අඩි 30ක් පමණ කොටසක සක්මන් භාවනාව සඳහා තෝරා ගත්තා. දෙයස් අරගෙන පතුල් දෙකෙහි බර දැනෙනසේ සමබරව සිටගත්තා. දෙයස් අඩි 4ක් පමණ දුරට යොමු කරමින් තවසුළු මොහොතකින් ඇවිදීම ආරම්භ කරන බව සිතට ගත්තා. දකුණු පාය හා වම් පාය හිමින් හිමින් තබමින් දෙයත් පිටුපසට බැඳ ගමනින් සක්මන ආරම්භ කළා. දකුණු විලුඹ බිමට තබන විටම සිසිල් බවක් පතුලට දැනුණා. පසුව ඇඟිලිත් බිම තබමින් ක්‍රමානුකූලව පාය තබා වම් පාදයට එලෙසම තැබුවා. මේ පිළිබඳ සිත යොමු කරමින් ඇවිදීම කළා. වම් පායත් දකුණු පායත් මාරුවෙන් මාරුවට කයේ බර දරමින් ගමන් ගන්නා අයුරු දැනුණා. එෙහිදී ඉදිරියට ගොස් නැවත හැරෙන බවත් ඒ සමගම වම් හා දකුණු කකුල් වලට කයේ බර දැනුණා. තවත් මේ පිළිබඳ සතිමත්ව ඉන්නා විට ලේනකු කෑ ගසන හඬට සිත යොමු වුණා. පසුව නැවතත් සතියට ඉක්මනින් හිත යොමු වුණා. එහිදී වම් පාය දකුණු පායට වඩා ඇදෙන ස්වභාවයක් දැනුණා. ඊටත් හිත යොමු කොට සක්මන ඉදිරියටම කරගෙන ගියා. වෙනදට දැනෙන කකුල්වල බර ගතිය අද දැනුනේ නැහැ. පැය භාගයකින් පමණ සක්මන් භාවනාව අවසන් කළා. පර්යංක භාවනාව කාලය පැය භාගයයි. මූලික අරමුණු හැකිලිම පිම්බීම. අද දිනේ උදේ කාලයේ සක්මන් භාවනාව පැය භාගයක් පමණ කළා. ඉන් අනතුරුව හැකිලිම පිම්බීම වශයෙන් ආනාපාන සතිය වඩන්නට කාමරයට ගොස් ජනේලය ළඟ එරමිනියා ගොතාගෙන පහසුවෙන් වාඩි වුණා. ආශ්වාස කරන වාතය හිමින් සිසිල්ව නාස්පුඩු අගින් ඇතුළට ගියා. එෙහිදී වෙනදාට වඩා වැඩි කාලයක් ගොස් නැවත ප්‍රාශ්වාසය ආරම්භ වූ බව සිහියට ආවා. ආශ්වාසය කිරීමේදී උදරය හැකිලී ඇතුළට යන ආකාරයට හිත යොමු කළා. ටික වේලාවක් ගෙවුණා. පසුව ප්‍රශ්වාසය කිරීමේදී හැකිලී ගිය උදරය පිම්බී ගියා. එෙහිදී කිසියම් කාලයක් ගත වුණා. උදරය හැකිලී පිම්බී යන ආකාරයට හිත යොමු කළා. වෙනත් සිතවිලි සිතට ආවේ නැ. වෙනදාට වඩා උදරය සතිමත් බව දැනුණා. මාගේ සිතත් කයත් එකට බැඳී මිතුරුකමක් වගේ එක් තැන්ව ඉන්නා බවක් සිහියට නැගුණා. එක්වරම නිවසේ බල්ලා බුරන එකට හිත පිට ගියා. එහෙත් නැවතත් එළඹ සිටි සිහියෙන්ම ඉක්මනින් සතිය පිහිටුවා ගන්නට හැකි වුණා. පැය භාගයක් පමණ වේලාවකින් සතිමත් භාවනාව අවසන් කළා. තෙරුවන් සරණයි. අවසන් ස්වාමීන් වහන්සේ. හොඳයි. ඒ වගේ සති භාවනාව අවසන් කරන්න එපා. කොයි වෙලාවකවත් දවස පුරාම පවත්තන්න. සක්මනේදී තිබුණේ සූදානම් වෙන ගතිය. ඒකට ලෑස්ති වෙන ගතිය හොඳට වාර්තා වෙලා තියෙනවා. පරියන්කෙත් එක තිබිලා තියෙනවා. ඒ නිසා මේ මුළු භාවනා ජීවිතේම දක්ෂකම තමයි එන දෙයට සූදානම් ශරීරය. ඒක මේකේ වාර්තා වෙලා තියෙන සක්මනේදී ඒක හොඳට බලලා ටිකට දවස පුරාම ඒක පවත්තන්න කියලා අපි යනවා ඊගා වාර්තාව අහන්න. දෙවන වාර්තාව ස්වාමින් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ සක්මන નિરાයාසයෙන් සිදුවන ගමන දිහා බලා සිටිමි. පර්යංකය පර්යංකයේදී කම්පනයක් දැනේ. සිතවිලි තිබේ. ශබ්ද තිබේ. කම්පනය වෙනසක් ඇති කර නොගනී. සුසුමක් හෙලයි. බලපෑමක් නැත. කාන්දමකට හොඳට ඇලී ඉන්නවා වාගේ. පර්යංකයේ බොහෝ වෙලා සිටිය පසු විශාල වශයෙන් සිතවිලි පැමිණ ඇති බවකි. කම්පනය ඉදිරියේ පෙනී සිටින බවකි. නමුත් ගණන් ගන්න බවක් නොපෙනේ. වසංගතය ගැන දොස් කීමට පටන් ගත්තේය. කම්පන වෙනස් වන්නේ නැත. එම සිතුවිල්ල නැති විය. පර්යංකය අවසන් කරන්නේ ඉබේටම ඇස් ඇරීමෙනි. එදිනෙදා කටයුතු කරනකොට දකින්නේ සිතුවිලි සහ කටයුතු අතර මාරු වෙන සිතක්ය. සිත නිදහස්ව තිබෙන විට සහනයකි.
නිදහස් සිතක් පවත්වා ගැනීමට කැමති නිසා වැඩ ඉවර කර දමා සිත විවේක කර ගැනීමට උත්සාහ කරයි. ලියන්න දෙයක් කියන්න දෙයක් තිබේ නම් ඉක්මනට ඉවර කර දමා නිදහස් සිතට යයි. වර්තමානයේ පමණක් නොව අතීතයේත් මේ ගතිය තිබුණේය. සද්ධර්මය ඇසීමෙන් සහ සිහියෙන් සිටීම නිසා මේ බව දැනගත්තේය. කමඨහන් ලැබේවා. තෙරුවන් සරණයි. අවසන් ස්වාමීන් වහන්සේ. ඔය ඉතින් යනකොට ලියන්න තියෙන දේවල් ලියද්දිත් කියන්න තියෙන දේවල් කියද්දිත් කරන්න තියෙන දේවල් කරද්දිත් හිත විස්්‍රාම කරන්න පුළුවන්. ඉවර කරන්න ඕනේ නැහැ. ඉවර කරන්න ඕන තියෙන තමයි පටන් අරගන්නේ. නමුත් පහු වෙනකොට මේ වැඩේ කරන ගමනොත් හොඳට ස්පේස් කරලා වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒ අතරමැද විස්්‍රාමෙ ඉන්න පටන් ගන්නවා. ඒතරට ටයරින් නැහැ. මහන්ති නැහැ. ඔය දිගට කරගෙන යනවා. ඉතින් ඒකත් එනවා. ඒක නිසා වැඩ කියන එක කරදරයක්ම නෙවෙයි. සතියෙන් යුක්තව වැඩ කරන එකත් හොඳ විනෝදාන්තයක් කියලා අපි යන් ඉතරාට. තුන්වන වාර්තාව තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. මාගේ කමඨහන් වාර්තාව ඉදිරිපත් කිරීමට අවසරයි. සක්මන් භාවනාව තනකොළ පෙදෙසක සක්මන් කළෙමි. ඊතා මුදු ඇතිරිල්ලක් මෙන් පායට තනකොළ දැනිනි. පුදුම සැනසෙල්ලකින් සක්මන් සිදුවෙන්නට පටන් ගත්තා. එක පායක් තබන විට අනික් පාය එසවෙන අයුරුත් එය එකට ඇඳා ඇති දම්වලක පුරුක් මෙන් එකක් පසුපස එකක් නොනැවතී සිදුවෙන ආකාරයක් දැක්කෙමි. එක අඩියක් තබා එහි සතිමත්ව රැඳෙමින් ඊළඟ අඩිය තබන විටම එය ග්‍රහණය කර ගැනීමට ඉතාම උනන්දු ගතියක් දැනෙන බව දුටුවෙමි. වම සහ දකුණ වෙන වෙනම දැන ගැනීමටත් උත්සුක වූයෙමි. කිසිම කම්මැලිකමක් නැතිව හරියට වශීයක් වූවෙකු මෙන් සක්මන සතිමත්ව නිම කෙලිමි. පර්යංකය වෙනත් දිනක වාඩි වී හුස්ම නිරීක්ෂණය ආරම්භ වෙමි. එකඳු හුස්මක්වත් සතියට ග්‍රහණය නොවි යන්න ඉඩ නොදෙන බවට හිතා ගත්ෙමි. ආශ්වාසය රළුවටත් ප්‍රශ්වාසය මුදුවත් දැනිනි. වරින් වර ශබ්ද සහ සිතුවිලි ආවත් හුස්ම වැළීමට බාධාවක් නැත. ටිකෙන් ටික හුස්ම තුනී වෙන්නට පටන් ගැනිනි. පෙර කමඨහන් සුද්ධ වී තිබුණු නිසා නින්දට වැටෙන්නට පෙර ලකුණු සතියට ගෝචර වීම ආරම්භුණු බව සතියෙන් දැනගතිමි. එම නිසා සතිය තීව්‍ර කර හුස්ම බැලීමට සූදානම් ශරීරය ඇති කර ගැනීමට වීරිය ගතිමි. ටික වේලාවකින් මෙසේ ඉන්නා විට එකපාරටම හිස මද දුරක් කඩාගෙන වැටීම මනෝමය වශයෙන් දැකම දැනීම නැවත සතිය ඉපදුණු බව දැනගත්ෙමි. බෙල්ලේ චලනයක් ඉන්පසුව හුස්මත් මෙයට සාක්ෂි වුණි. ඉන් මොහොතකට පෙර මූල කර්මස්ථානයේ සිහිය නොතිබුණු බවත් එය සිතුවිල්ලක පැවති බවත් එම සිතුවිල්ල කවරක්ද යන්නත් එකිනෙහිම ආවර්ජනය විය. එනමුත් ඒ සිතුවිල්ලත් බෙල්ලේ චලනයත් අතර තුර සතිය කොහේ ගියාදැයි ප්‍රත්‍යවේක්ෂණය කළ නොහැකි විය. නැවත මූල කර්මස්ථානය හුස්ම නිරීක්ෂණය වන්නට පටන් ගැනිනි. එසේ සතිමත් වන අතර ටික වේලාවකින් වම් කෙළවරින් ඊටාම ප්‍රසන්න පැහැදිලි තැඹිලි ආලෝක බල්බයක් පත්තු උනාමෙන් ආලෝක විහිදීමක් සිදු විනි. එයට අවධානය දුන් විගස එහි තීව්‍රතාවය අඩු වී නැවත මූල කර්මස්ථානයේ හුස්ම නිරීක්ෂණය වෙන්නට විය. මෙසේ පැයක් පමණ හිඳ පර්යාංකයෙන් නැගිටෙමි. ඔබ වහන්සේගෙන් සුදුසු උපදේශයක් දෙනසේක්වා. තෙරුවන් සරණයි. අවසානයි ස්වාමීන් වහන්සේ. වාර්තා හොඳයි. මම ඉස්සරහට කෙටි කරන්න පුළුවන් වෙයි. වම් පායේ දකුණු පායේ වෙනස බලන්න උත්සාහ කරයි කියලා තියෙනවා මිසක්කා වෙනස දැක්කද දැක්කේ වෙනස මොකද්ද කියන වගේ ලියවිලා නැහැ. බලන්න හදන එක හොඳයි. සුදානම් ශරීරය හොඳයි. හැබැයි එහෙම වෙන හැම වෙලාවෙම පේනවා. පේන දේ ලියන්න පුරුදු වෙන්න. ඒකෝර තමයි අර සුදානම් ශරීරයට ගරු කරා වෙන්නේ. අපි යනවා ඉදිරියට. හතරවන වාර්තාව තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන නිතිපතා යෙදෙන සක්මන සඳහා පිටත්ව ගියා. සතිමත්ය වැසි සහිතවම කාලය පැවතුනත් සක්මනෙහි යෙදුණා. මට ලියන්න තරමට පෙර වාගේ වෙනසක් නැහැ. ඇවිදින බව දනිමින් ගමන් කරනවා. සිතුවිලි එනවා, නිරීක්ෂණය වෙනවා. ඒ වායේ දුකක්, සංතාපයක් දුටුවේ නැහැ. බාහිර පරිසරයත් මමත් වෙනසක් නැහැ. සිතට ලං වෙවි බැලුවා. බොහොම පැහැදිලි වතුර වගේ දසුණක් මදක් නැවතී සිටියා. එවිට දුටු ගහ කොළ නවතාවයකින් යුත් කොළ පැහැති මනාප දසුණක් වුණා. ඊට උඩින් පෙනෙන වලාකුළු ඉතාමත් සුදු පැහැතිව මතුවෙවි ආවා. බලා සිටියා. හරි නිදහස්. බාහිරවත් ඇතුළතත් මා සිටිය යුත්තේ නිදහස්වමයි.
වැස්ස වැඩි වුණා. මම ආවා. කිසිම හැලහොල්මනක් නොමැති මාවතේ ප්‍රීතියෙන් යුතුව දිය කටයුත්ත පසු කරමින් ආවා. එන විට නැවත ඇවදීම අරමුණු වුණා, ලං වුණා, බැලුවා. කය තුල සිදුවන ක්‍රියාවලියක් මෙය. මෙවැනි ක්‍රියාවලීන් රසක්ම මා තමා සිදුවන්නේ. ඒටයි මම කියාගත්තේ. මම කියාගත්තේ ඒවායිනුත් වික්ත වූ විට නිකම්ම ක්‍රියාවන්‍ය. බුදු පියාණන් වහන්සේ විවර කළ දහම් හඬ නම් මුළු ජීවිතය පුරාම බලන්නට යෙදූ උත්තේජන ක්‍රියාවලියකි. most super motivation leader බව හැඟුණා. එන්න වෙනස්කම් අඩු වී යනවා. එහෙම වෙන්න මම නිදහස් වෙනවා. පෞද්ගලික ජීවිතේත් බාධක ලෙසගත් බොහෝ දෑ අද විනමිට ලිහිල්ය. ඒවා ස්වාමින් වහන්සේ මට දැනෙනවා. මම කොතැනද හිටියේ මම අද විනිවිට ගමනට අවතීර්ණ වී ඇති අන්දමයි සිහිපත් වෙන්නේ. මතුවන දේ පළ නොකරත් මා සිතට සොරා යන ගමනක් වාගේ අගයක් එකතු කරන්නේ නැහැ. සතුටක් තියෙනවා. මේ දැනෙන ස්වභාවික හැඟුම් මම මාගේ නොවන බව දැනෙන නිසා එම දැනීම්වල තියෙන ස්වභාවික රසයයි මේ ලියා දක්වන්නේ. සැබෑම රසය මේ නොවේ නම් ඒ හමුවීම තෙක්ම යමි. එදිනදා කටයුතු සිදු වෙනවා. අවසානයේ එහෙම සිහිපත් කරන්නට තරම් ඇලීම් ගැටීම් නැහැ. එහෙම තියනවා නම් හඳුනාගත නොහැකිව පැන යනවා විය හැකිය. තදබල ලෙස හඳුනා ගැනීමක් අවශ්‍ය නොවේ. එහෙම වුණොත් සිදුවන්නේ එය හිතාමතා කරන දෙයක් ලෙසිනි. මතුවන දේ සමග ජීවත් වීමයි කල යුත්තේ යන හැඟීමයි වැටහෙන්නේ. මේ සියල්ල විචිත්‍රවත් ලෙස තවම පෙන්වන්නේ විඥාණයම නේද? අවශ්‍ය උපදෙස් දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සංවිධායක මඩුල්ලට පින් සිදු වේවා. නිවනින් සැනසේවා. අවසන් ස්වාමීන් වහන්සේ. වාර්තාවේ මුලදී තිබුණු විදියට ගමන සක්මන නිකන් සාමාන්‍ය දෙයක් කියන දෙයක් නෑ. ආන්නේ වගේ දැන් ඔය අද කරපු වාර්තාවත් ඉස්සරහට යනකොට කියන්න දෙයක් නෑ. ඊටාම වැදගත් වෙන්න පුළුවන් ලස්සනයි විවේකයි හොඳයි. නමුත් ඒකත් සෙකන්ඩ් නේචර් එක වෙනවා. ඉතින් ඒ වෙනකම්ම යනකොට තේරෙන පටන් අර ගන්නවා. ඊටාම වැදගත් දේවල් පුංචි වෙන්න පටන් ගන්නවා. අපි ඒකට කියනවා අව탁සිරු කරනවා කියලා. ඉතින් අව탁සිරු කියීම නින්දාවක් නෙමෙයි. ඒක තමයි ඔය වෙන්න වෙමින් යන්නේ. ඒ නිසා දිගටම භාවනා කරන්න, දිගටම වාර්තා කරන්න අපි යනවා ඊගා වාර්තාවට. පස්වන වාර්තාව තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. රෑ එළිවෙනතුරු වැස්ස නිසා මිදුලේ තෙත ගතිය තිබුණා. නමුත් මම මිදුලේ සක්මන් සඳහා ගියා. මිදුලට පාදය තබනවත් සමගම සීතල දැනුණා. වම් දකුණ වශයෙන් සක්මන පටන් ගත්තා. ඉහළටත් පහළටත් දිගටම සක්මන් කළා. ශබ්ද ඇසුණා. නමුත් සිත පිට ගියේ නැහැ. දිගටම එලෙස සක්මන් කළා. පැයක් පමණ වම දකුණ නැතිව ගියේ නැහැ. නිදිමත ගතිය ආවා. කම්මැලිකම දැනුණ නමුත් මා වම දකුණ යයි සිතමින් දිගටම සක්මන් කළා. කකුල්වල වැලි ඇලෙන ගතිය දැනුණා. වතුර ඇති තැන්වල මට ගතිය කකුල් වලට දැනුණා. මස්පිඩු චලනය කකුලේ එක් තැනක බිම නොවදින බවක් දැනුණා. ඇඟිලි අතරේ මට තෙරපුමක් දැනුණා. එසේ පැයක් පමණ සක්මන් කළ අවසන් කළා. සතියෙන්ම මිදුල අතු ගෑමට පටන් ගත්තා. ඉදළු මිටේ තද ගතිය, එහා මෙහා යන ගතිය යන බව, කුණුරොඩු එකතු වන ආකාරය, කකුල් වලට වැලි විසිවන ආකාරය, බිමට කොළ ඇලී ඇති බව සතියෙන් දැනගත්තා. එය අවසන් කර පර්යංකයට පැමිණියා. සුපුරුදු අසුනෙහි පහසු ලෙස ඉඳගත්තා. දෑත් උකුල මතත් කකුල් බිමටත් තබා ගත්තා. දැස් පියා ගන්නවත් සමගම පිම්බීම හැකිලිම දැනෙන්නට පටන් ගත්තා. ඒ දෙස බලා සිටියා. ටික වේලාවක් වේගවත් පිම්බීම හැකිලිම තිබූ අතර පසුව ඉබේම සංසුන් වුණා. මා නින්දත් නොනින්දත් අතර සිටින බව දැනුණා. ඒ අතර හිස්තැනක්ද මා දුටුවා. ඒ දෙස බලා සිටියා. සිතුවිලි එකිනෙක ඈත් වී නැති වී ගියා. දහසක් සිතුවිලි එලෙස පැමිණියා. දෙදෙනෙකු වූ සංවාදයක ඇති බව දුටුවා. මේ සියල්ල මායාකාරී හැඟීම් බවද දැනගත්තා. නැවතත් පිම්බීම හැකිලිම දෙස බැලුවා. නොදැනෙන තරමටම පිම්බීම හැකිලිම සංසුන් වී තිබුණා. එලෙස සෑහෙන වේලාවක් මා සිටියා. පැය එකහමාරක් පමණ ඉන්පසු සාදුකාරදී නැගී සිටියා. ගෞරවනීය ස්වාමින් වහන්සේ උපදෙස් පතමි. සෑම දිනම අපට සතිමත් වීමට උපදෙස් දෙන ඔබ වහන්සේ
නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. මේ භවයේම අවසාන භවය වේවා. අවසන් ස්වාමීන් වහන්සේ. නෑ කියන එකත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා විශේෂයෙන් කියන්න දෙයක් නෑ. ඔය යන විදිය හොඳයි. හැබැයි හැල්ලුවට කරන්නේ නැතුව ඔක තාම ගෞරවයෙන් අපි කියන සක්කච්ඡාකාරීව සකස්කර කරන්න කියලා අපි යනවා ඊගාවට. පළවෙනි වார்த்தාව සක්පන පියවර 30ක් හෝ ඇතැම් විට 50ක් පමණ පයේ ස්පර්ශයන් පිළිබඳ අවධානය රඳා තබා ගනිමින් සක්මන කළ හැක. ඉන්පසු අරමුණු ඔස්සේ හිත පිට ගිය විට ඒ බව දැනගතිමි. එවිට නැවත සිතේ පාද කෙරෙහි යොමු වේ. නමුත් ඇතැම් විට හිත පිට ගිය බව දැනගන්නා විට විනාඩි කිහිපයක් ගත වී ගොස්ය. පර්යංක භාවනාව. හිඳින ඉරියව්වේ සිත පිහිටවිය හැක. පහසුවෙන් උඩකයට සිත යොමු වේ. නාසයේ කෙළවර හුස්ම කෙරෙහි අවධානය යොමු වේ. ආශ්වාසය කෙටිවත් ප්‍රශ්වාසය ඊට වඩා දෙගුණයක් හෝ තුන්ගුණයක් කාලයක් ගතවන බව දැනේ. නමුත් මෙසේ හුස්ම 15ක් පමණ බලන විට හිත වෙනස් අරමුණු ඔස්සේ ඇදී යයි. ඒ බව දැනගන්නා විටම නැවතත් හුස්ම කෙරෙහි යොමු වන බවද දනිමි. නමුත් මට ගැටලුකාරී තත්ත්වය උදාවන්නේ භාවනාවේ පැය භාගයක් පමණ ගතවන තැන සිටය. ඇස් දෙකෙහි පටලයක් බැඳී ඇතිසේද ඒ නිදිමතක් සේද දැනේ. විවිධ සිතුවිලි ඔස්සේ සිහින දකිමින් මෙන් සිටින අතර එය දැනගන්නා විට විනාඩි කිහිපයක් ගත වී ගොසිනි. නැවත හිත හුස්මට යොමු කළත් හුස්ම 3-4ක්වත් නොසිට නැවත සිතුවිලි ඔස්සේ ගමන් කළයි. මෙලෙස ටික වේලාවක් යන විට හුස්ම ඊතා වේගෙන් ඉහළ පහළ යනු දැනේ. උගුරකට වියලී ගොස්ය. හිතට තරහක් විටක එපා වීමක් දැනුණත් ඒ බවද දැනගතිමි. මේ අවස්ථාවේදී කෙතරම් භාවනාවේ සිටියත් මුලදී මෙන් හුස්මෙහි හිත පිහිට විය නොහැක. එවිට මා භාවනාවෙන් නැගී සිටිය යුතුයද? එදිනෙදා වැඩ කටයුතු වල සිහිය පිහිටවීමේදීත් මෙතරම් උත්සාහ කළත් ඊතා සුළු මොහොතක් පමණ සිහිය රැඳී නැවත සිතුවිලි ඔස්සේ යයි. මා මේ වැඩසටහනට සම්බන්ධ වන්නේ මුල් වලට උවද ඔබ වහන්සේගේ දේශනා හා කමඨහන් විස්තර වලට වසරක වැඩි කාලයක් තිස්සේ සවන් දෙමි. භාවනාව කිරීමට පටන්ගෙන වසර 10කට ආසන්නය. විනාඩියක් හෝ දෙකක් පමණවත් එකඟ බවක් සිතෙහි නොපිහිටන්නේ මන්දයි නොදැනිමි. නමුත් මෙතෙක් භාවනාව එපා නම් නොමැති වීම ගැන සතුටු වෙමි. මාගේ මේ ගැටලුවට ඔබ වහන්සේගේ කරුණාවෙන් උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. අවසන් ස්වාමීන් වහන්සේ. නෑ මේකේ ගැටලුවක් පේන්නේ නෑ. ඉතින් අවුරුද්දක් හරි 10ක් හරි භාවනා කරලා තියෙන කම්මැලි වෙලා නෑ. ඒක තමයි අපිට අවශ්‍ය කරන්නේ. ඒක නිසා ඒ හිත පිට යන තැන් වල නැවත නැවත ආනපාන ගෙනල්ලා තියෙන කතාවක් තමයි පරියන්කේ තිබුණේ. ඉතින් ඒක තමයි සාමාන්‍ය දෙන උපදේශය. ගන්න නැතුව ඉන්න බලන්න. හිත පිට ගියාම ඔය පිට ගිය තරම ඉන්න ආරින්. එතකොට බලන්න හිත කොච්චරක් අවදි වෙනවද කියලා. ඒක සමහරලාට වැඩි වාසිදායකයි. ආපහු අරගෙන පශ්චාත්තාප වෙවි දඟලන පිට ගියා නම් කියන්නේ උඹ එහෙනම් ඇතිලන් හිටපන් කියලා. එහෙම කරලා බලන්න එතකොට ලොකු වෙනසක් අත්දකින්න පුළුවන් වෙයි. අපි යනවා ඉදිරියට. හත්වන වාර්තාව ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කය පෑ 1යි මූණෙහි පෙරලීම් සහ ඇදීම් ස්වභාවය ප්‍රකට වූ බැවින් එය අරමුණු ලෙස ගතිමි. අරමුණු දැනෙන තරමට වරින් වර සිතුවිලි පැමිණීමද ශබ්ද ඇසීමද සිදුවිය. ක්‍රමයෙන් ගැඹුරට ඇදී යන්නක් මෙන් දැනිනි. දැනෙන දේශ බලා සිටියෙමි. සිත ඔහේ පවති. එක්වරම gedara මිදුල පෙනෙන්නක් වැනි ස්වභාවයක් ඇතිවිය. පෙනෙන බව දැනගත් අතර ඇස් විවරව ඇති කලමෙන් පරිසරය දිස්විය. එක්වර සිත මේ මොකක්දයි සිහිවිය. ඒ සැනින් දිස්සූ දෙය නැති වී යලි අඳුරේ හිස් අවකාශයේ සිටින්නට විය. යලි ඔහේ දැනෙන දෙස බලා සිටින විට යලිත් පෙරමෙන් දර්ශනයක් ඇතිවිය. එවරද සිත සංචල වී නැවත අඳුරෙහි දැනෙන දෙය දෙස බලා සිටියෙමි. ඇතම් විට සතිමත්ව නින්දට වැටුණු අවස්ථාවලදී මෙවැනි ඇස් විවරව ඇති බවක්ද මා අවට දෙයද පෙනේ. අඩනින්ද නිසා ඇතිවන දේයයි සිතා අමතක කෙලිමි. මෙවර දිස්සුවේ මා අවට දෙ නොවේ. එම අවස්ථාවේදී සිත ඉබේම මේ මොකද්ද යයි කලබල වේ. මෙවර සිත කලබල වන බව දැනුන නිසා උපදෙස් පැතීමට සිටුවෙමි. මෙම භාවනා වාරයට පසු යලි පෑ 2ක පමණ භාවනා කෙලිමි. එවිට ගැඹුරට ගොස් ඔහේ සිටින බවක්ද ඇතැම් විට ශාරීරික පාලනයකින් තොරව ඇලවි ඇති විට වේදනා ඇතිවන නැතිවන සැටි බලමින් උපරිම වේලා සිට යලි සෙමින් කෙලින් වෙමි.
අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙන සේක්වා තෙරුවන් සරණයි. අවසන් ස්වාමීන් වහන්සේ. ඔව් එතකොට ගැඹුර එක විකල්පයක් වෙනවා. අනිත් පැත්තෙන් ඔය හිතින්ම වාගන දේවල් ඊට පස්සේ ඇත්තටම වෙන දේවල් ඉතින් ඔයගේ භාවනා දේනේ අවස්ථා තුනට ඇති වෙලා තියෙන රුචි අරුචිකන් ටික පොඩ්ඩක් දැක ගන්න. කියලා තියෙන වචන වලින් නම් මේ ගැඹුරට කැමැති වාගේ. අර වගේ පෙන්වන දේවල් වලට අකමැති වාගේ. එහෙම නැත්නම් බය වෙනවා වගේ. එහෙම නැත්නම් අන්තරව ගැඹුරෙන් උත්තරව, පේන දේ උත්තරව හුස්ම බලනකොට මොකද වෙන්නේ කියලා මේ විකල්ප එක එකක් කෙරෙහි තමන්ගේ තියෙන මනාපමනාප තමන්ම දැක ගන්න සුළු භාවනාවකට යන්න කියලා කියන්න පුළුවන්. 8 වෙනි වார்த்தාව ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන පාදවලට සිත යොමු කරමින් සක්මන පටන් ගත්තෙමි. ඊටමත් කීකරු සිත පාදවල ස්පර්ශ දෙස දිහා බලා සිට ටික වේලාවකින් ආනාපානය බලන්නට විය. ගැඹුරින් හටගන්නා ආශ්වාසයත් නිදහසේ පිටව යන ප්‍රශ්වාසයත් දෙස සතියෙන් බලා සිටී. සක්මන ඉබේ සිද්ධ වේ. සිතුවිලි වලටද සිත යොමු විය. සිතුවිලි වලට ගිය බව දැනගන්නා සිත නැවතත් වහා ආනාපානයට හෝ පාදවල දැනීම සොයා පැමිණේ. මෙසේ දිගටම උනන්දුවෙන් සක්මන් කිරීමට සිතට හැකි විය. පර්යාංකය. සක්මනින් පසු පර්යාංකයේ වාඩි වූයෙමි. පටන් ගැනීමේ සිටම ආනාපානයේ සියුම්ව පවතී. ඊතා ශාන්ත බවක් දැනේ. ඊතා ඉක්මනින් ආනාපානය ශරීරයේ දැනීමක් නොදැනී යයි. හිස් කුදලා තනකට පැමිණෙන සිත එහි සතුටින් වාසය කරයි. විටක සිතුවිලි පැමිණ ළඟින් සිටින කවුරුන් හෝ රහසේ මුමුණ ලෙසින් දැනුණත් ඒ සිතුවිලි මොනවාදයි හඳුනා ගැනීමක් සිත විසින් සිදු නොකරයි. තවත් විටක ශරීරයේ ඉරියව්ව දෙස ඇර දකින ලෙසින් ඉතා පැහැදිලිව දිස්වන අතර ශරීරයේ පැත්තට ඇලවි හෝ බෙල්ල පාතට නැවී තිබෙන අතර ශරීරයේ ඇතුළත සිටින තවත් අයෙක් ලෙසින් ශරීරයේ ඍජුවීමක් සිදු කරයි. වාඩි වී සිටින ශරීරයත් ඇතුළතින් ඍජු ඉරියව්ව පවත්වා ගැනීමට උත්සාහ කරන ශරීරයත් වෙන වෙනම දැනේ. පසුගිය දින කීපයේම දැනුනේ මෙවැනි අත්දැකීම් වුවත් ඊයේ අවසාන පර්යාංකය මෙසේ විස්තර කරමි. සුපුරුදු ලෙස පටන් ගැනීමෙහි පටන් සියුම් ආනාපානයක් පැවති අතර ඊතා ඉක්මනින් සියල්ල නොදැනී ගියේය. එක්වරම කළුගල් පර්වතයක් වැනි විශාල ඝන ස්වභාවයක් ඇති යමක් ඇස් අසලින්ම හටගෙන ඈතට යන්නට උත්සාහ කළ අතර නැවත ඇස් අසලට පැමිණ නැවතත් ඈතට යන්නට උත්සාහ කළේය. පසුව එය නැවතී ගිය අතර අසුචි හා ජරාවට පත්ව ඇති මඩවලක් දිස්විය. ඒ අසලින් පොළවෙන් මතු වූ දිය පහරක් විසින් සියල්ල සෝදා දැමුවේය. එයද නැති වී ගිය. මේ සෑම දර්ශනයකින්ම පසු සිත ආනාපානයට පැමිණ වාසය කළේය. පසුව දීර්ඝ වේලාවක් හුදකලාවේ සිට හිතට උග්‍ර වියලන්නා හිරවෙන්නාසේ දැනුණු නිසාවෙන් ඇසර අසල ඇති වතුර බෝතලයකට අත ගත්තෙමි. නමුත් ඊතා ඉක්මනින් දැස් පියවිය. දැස් වසාගෙනම වතුර බොන අතර සිතට දැනෙන හුදකලා නිදහස් භාවයේම තවත් සිත පත්වන්නට කැමැත්තක් ඇති බව වැටහිය. තවත් විනාඩි 5ක් පමණ දැස්හර පර්යාංකය නිමාම් කළෙමි. ඉදිරියට යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. පිළිසරණ ආරාමය. අවසන් ස්වාමීන් වහන්සේ. ඔය ඉතින් අන්තිමට කියව පරියන්කයත් ඉස්සෙල්ලෙවම තමයි. ඒකේ අර වෙන සටහන් වෙන ආකාර තිබුණාට උනන්දුවක් තිබිලා තියෙනවා. ක්‍රියාශක්තියකුත් තිබිලා තියෙන නිසා ඕක දිගට කරගෙන යන එක තමයි තියෙන්නේ. ඕක අතර වෙනසක් තියෙනවා කියලා හිතන්න එපා. ඔය තියෙන එකම දේ වෙන ආකාර වලට වෙන සටහන් වලට පෙන්නනවා. සියල්ලටම සමසිතින් දිගට කරගෙන යන්න. එතකොට ඒක පිළිසරණක් වෙයි. අපි යනවා ඉදිරියට. නමවන වාර්තාව ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනද වර්ෂාපතනය නිසා සිමෙන්ති දැමූ පේමන්ට් එක මත සක්මන් කරන්නට යෙදුණා. සිත සතිමත්ව ඇත. වැලි ගොඩ වූ සිමෙන්තියේ සක්මන යටිපතුලට ලබා දෙන්නේ විවිධාකාර වූ ස්පර්ශයන්ය. ඒ සියල්ල සිත හොඳින් හඳුනාගෙන ඇත. ආපස්සට ගමන වඩා තීව්‍ර ලෙස සතිමත් බව රැක ගැනීමට සමර්ථ විය. ආපස්සට ඔසවන තබන පය සහ යටිපතුලට සිත හොඳින් යෙදිනි. උණුසුම සිසිලස රළු බව යන සියල්ලද සිත හොඳින් හඳුනා ගනී. මස්පිඩුවල විවිධාකාර වූ චංචල ස්වභාවයන්ද සිත හොඳින් හඳුනාගෙන නිරුද්ධ වී යයි.
ඒ ශිනකයෙන් තවත් ස්පර්ශයක්ද සිත පිහිටයි. සක්මනේ මේ සියලු ස්වභාවයන්ද එසේම විවිධාකාර වූ හැසිරීම් සියල්ලද අභ්‍යන්තරයෙහි පවතින්නේ මේ සිතයි. සිත උපදන තැන එහි ස්වභාවය හෝ දැනීම හොඳින් හඳුනනමුත් නොඋපදින තැන හඳුනා නොගනී. එහෙත් හඳුනා නොගත් ලේ වකය ඇඟිලිකරු සහ කොට්ටය අතර වැනි ස්ථාන ඇති බව නොදන්නා නොවේ. ඒ බවද හිත හොඳින් දනී. සිත සක්මන සමග ෂණයකින් පාසා ඉපදෙනී නිරුද්ධ වෙමින් අනියත ස්වභාවයට එක් වී ඇත. එසේ වූ සතිමත් සක්මන පැයක් පමණ කාලයට පසුව අවසන් කෙරුණි. පර්යංක භාවනාව. පර්යංකය හොඳින් පట్టල වූයෙන් පසුව කය දෙස විමසිලිමත්ව ඒ දෙස බලන්නට විය. තරමක වේලා ගතවත්ම කය සම්පූර්ණයෙන්ම නිහඬව නොදැනී ගියද හුස්ම රැල්ලෙහි සේයාවක් දැනගන්නට නැත. ඒ තරමටම සියුම්ව ඇති බවක් සිතට වැටහේ. එහෙත් හුස්ම ගන්නා බව වැටහේ. ඒ දෙස බලා සිටින්නට විය. සෑහෙන වේලාවක් මෙසේ ගත කළ හැකිය. වම් පාදයේ ඉදිමී කුණු වී ගිය අවස්ථාවක්ද මේ අතරතුර දිස්වන්නට විය. සිත හොඳින් ශක්තිමත්ව තිබූ බව පමණක් දනී. වෙනත් කිසිවක් දැනගන්නට ලැබුණේ නැත. සංඥාවක් දෙකක් සිත තුළට පැමිණියද එය සිතට හිංසාවක් නොවූ බව මතකය. තරමක වේලාවක් නිහඬ වූ කය සමග ජීවත් වූ සිත අතහැර දැස විවර විය. පැය එකහමාරක පමණ කාලයක් මෙසේ ගත වී ඇත. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක කීපයකදීම ගත වූයේ මේ ආකාරයෙනි. තවදුරටත් මේ සිත වඩාගෙන ඉදිරියට පියවර ලැබීම සඳහා ඔබ වහන්සේගේ ආලෝකය මා වෙත ලැබේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිවනේ සැපයද ළඟා වේවා. සෑම දිනාටම එසේම වේවා. තුරුණුවන්ගේ සරණයි. අවසන් ස්වාමීන් වහන්සේ. ඒකදී අර කකුලේ තියෙනකොට නොදැනෙන දේවල් බලන්න ගන්න උත්සාහය, ඒ වගේ මේ දේවල් නොදැනෙනවා කියලා දැනෙන අනුමාන ඥාන වගේ වම් පේන තියෙන හිතේ උනන්දුව හරි ගියා නැහැ කියලා ප්‍රශ්නයක් නැත්තේ නෑ. පේන දේ වගේම නොපෙනෙන දේත් පණිවිඩයක් තියෙනවා කියන එකයි ඔය කියවෙන්නේ. අන්නේ උනන්දුවෙන් කරගෙන යන්න. එතකොට ගොඩක් අලුත් දේවල් දැකීමේ ආශාව කියන්නේ පෙළ සූදානම් ශරීර නිසා හැමදාම පරියන්කේ සක්මනේ අලුත් වෙන්න පටන් ගනී. ඔය විදිහට උනන්දුව දිගට පාත්තගෙන යන්න කියලා කියනවා. Next report is in English, Swamin Mahansa. 10th report. I am a regular meditator since last year December, receiving guidance from Nisarana Vana and follow every day Zoom Dhamma sessions of the monastery. Practice sitting session daily. Work from home very few hours for a week. Due to COVID situation, utilize 1 to 2 hours on meditation and 3 to 4 hours on listening to Dhamma daily. Experienced a rapid progress initially, and now I feel it's settled and use time to learn theory of it. I understand as theory because I only learned Buddhism as a subject up to GCE O-level. Feel good about my practice. However, I thought to share my weaknesses as I hear Bhante mention few times that we should disclose and share our weaknesses once we identify them. 1. Ego. I was a person who enjoyed when others praise me. I experienced this overwhelmingly since childhood. Teachers and friends still talk about very high on me. Sometimes I ask from them, are you putting me on top of a branch of a Murunga tree? I wonder, am I really that good? Why are they attracted to me? Are they making fake comments? Because of this now, I do not want to talk to them or do anything for them. Even when I hear their comments, I just ignore and change the topic. This really troubles me. Please guide me how to deal with this. Second one, craving for food. For about 10 years, I eat one main meal per day around 9 a.m. in the morning. But I take few snacks till about 3 p.m. Started doing this to save time for other work, and now it will fit in with my practice. However, after I got into meditation routine, I crave for different kind of sweets, donuts, and savory finger food. Especially when it nearly comes to an end of a sitting session, a thought comes, you are going to get a good snack when this session ends, and work out what's there in the fridge or cupboard to eat.
I had this habit when I was a child and feel that I got it back. Also, sometimes I hide the food that I like most to keep others away. Being a mother of 2 adult children living with me, how am I going to fix these weaknesses? Please guide me how to manage with this situation. May you find the supreme bliss of nirvana in this life. Sadhu, sadhu, sadhu. End of the report, Swamin Wahanse. So to reduce your ego, you have to see others' good characteristics and sympathetically praise them. Then you will understand that is a good thing, but now you are praising others' good thing. Second thing is your favorable foods, donate them to the other people. Prepare it and give it to others. Then you are getting good merits. And that is the way, whenever we understand it, we are not going to throw them away. We are using them in such a way to make others happy. Ultimately, your craving for food and the egotistic will be reduced. Don't put others on the pedestal and start whitewashing. Just see good things in others. That will make you humble. We are moving. 11 වන වාර්තාව ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි සතිමත් ඇවිදීම ඇවිදීමේදී මාගේ දෙපා පොළවේ ස්පර්ශව ඇති බව දැනේ. පොළවේ සීතල දැනුණද පාද තබා ඇවිදීමේදී වම් පාදයේ මදක් අපහසුාවක් දැනිනි. දකුණු පාදයේ යටිපතුලේ වැලි කැටයක් ඇලෙනු දැනේ. එය පියවර කීපයක් යනතුරු පතුලේ ඇලී තිබුණි. පාද තැබීමේදී කකුලේ චලනය සමගම කලවා මාංශපේශී තදවන හා ලිහිල්වන ආකාරයක් දැනුනි. කෙන්ඩ ප්‍රදේශයේද එසේම දැනුනි. මා පියවර තැබීම ගැන ඊට වඩා අද තරමක් වේලාවක් වැඩිපුර සිටියා නේදයි සිතා සතුටක්ද දැනිනි. නමුත් එකෙනෙහිම මට වැටහි ගියේ මා ඒ පිළිබඳව සිතමින් අසිහියෙන් පියවර බොහෝ ඇවිද බවයි. එවිට මං ගැනම තරහක් දැනිනි. මේ අතරතුර නොයෙක් සිතුවිලි ශබ්ද ඔස්සේ හිත ඇදී අයාලේ ගියේය. මැණික්කොටුව අසලින් වර්ග වේදනාවක් දැනුනි. පින්වත් ස්වාමින් වහන්සේ මා මෙය අභ්‍යාසයට ඉතා ආධුනික වෙමි. සතිමත් ඇවිදීම යනු මා මුලදී කිව් ලෙස ඇවිදීමේදී පාදයේ දැනෙන සංවේදන පිළිබඳ සිත යොමු කිරීමද. මා මුලදී සඳහන් කළ සංවේදනා දැනීම මට දැනුනේ මා ඒ තප්පර කීපයේදී හෝ ඇවිදීම කෙරෙහි සතිමත් වූ නිසාද. පින්වත් ස්වාමින් වහන්සේ ඇවිදීමේදී සතිමත් වීම යනු කුමක්දයි ඔබ වහන්සේට නැවත වරක් මට පහදා දිය හැකිද? ඔය ඒ පිළිබඳව අපි වීඩියෝ පැටි 3-4ක් දැකලා තියෙනවා. ওই මට්ටමේට ගිය කෙනාට හොඳට ඒ වීඩියෝ පැටි වල පණිවිඩ තියෙනවා. ඒ නිසා ඉස්සෙල්ලා වීඩියෝ ටික හොඳයි සතිපාසලට ගිහිල්ලා වීඩියෝස් කියලා ගහන්න අලුත් සතිපාසල වෙබ්සයිට් එකක් තියෙන්නේ. ඒතකොට දැනගන්න පුළුවන් බෙච්චර ලොකු විකෘතියක් මොකුත් නැහැ. ඕක තමයි ක්‍රමේ. කොහොම කරගෙන යනකොට මේ වැඩි වේලාවක් වැඩි පියවර ගන්නක් බලන්නත් පුළුවන්. පියවරක තියෙන විස්තර වැඩිපුර කියන්න පුළුවන් වෙයි. ඒක එල්ල කරගෙන ඉදිරියට සක්මන් කරන්න කියලා කියමු. තව වාර්තාවක් එයාම ලියලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකත් කියවන්නද සක්මන ගැන? නෑ අවශ්‍ය නෑ. එක්කෙනෙකුට 2-3ක් කරන්න බෑ. අද 23ක් තියෙනවනේ. එහෙම ස්වාමීන් වහන්සේ. සතිමත් හිඳීම මම සෙමෙන් හුස්ම ගත්ෙමි. එහිදී නාසයෙන් සිහිල් හුස්ම ඇතුළු වී උග්‍ර ප්‍රදේශයත් අතුරුදහන් වූ වාසේ දැනිනි. එවිට පපුව ඉහළට ඉදිරියට ගමන් කළේය. උදරය හැකිලී ගියේ. එවිට මා ඇඳ සිටි ඇඳුමේ ඉනද ලිහිල් වූවාසේ දැනිනි. ප්‍රශ්වාසයේදී නාස්පුඩු වලත් උඩුතලට මදක් ඉහළ ප්‍රදේශයත් වාතය ගැටෙනවා දැනිනි. පපුව පිටුපසට චලනය වනවත් උදරය ඇඳුමේ ඉනට තදවෙන ආකාරයක් දැනිනි. මෙලෙස හුස්ම වාර 3ක් පමණ කළ හැකි විය. කිසිම අදාළත්වයක් නැති සිතුවිලි දාමයක් ඇති වී ඒ ඔස්සේ හිතන්නට විය. ඉන්පසු ඈත නිවසක ශබ්දත් වැස්සේ ශබ්දත් ඔහේ හිත ගියේය. ඔළුවේද එක්තැනක් කසන ස්වභාවයක් දැනිනි. මට මං ගැනම තරහක් ඇති වුණි. තෙරුවන් සරණයි ස්වාමීනි. එපමණයි ස්වාමීනි. ඔය විදිහට තරහ ඇතිච්ච දැකපේක නම් හොඳයි. ඒ වුණාට පිට යන්නේකට තරහ වෙලා ඇති දෙයක් නැහැ. ඒ පිට ගියාට පස්සේ නැවත කොච්චර ඉක්මනට තමන් අරමුණ ගන්න පුළුවන්ද කියන එකට ওই තරහ හුරස් වෙනවා. ඒ නිසා තරහ වෙන්නේ නැතුව ඒ වගේ වෙලාවක නැවත අරමුණට ගැනීමේ දක්ෂතාවයට අවධානය යොමු කරනවා නම් හොඳ වාර්තාවක් ලියන්න පුළුවන් වෙයි. අපි යනවා. 12 වන වාර්තාව ස්වාමින් වහන්සේ. අවසරයි ගරු ස්වාමින් වහන්සේ. ගෙයි ඉදිරිපස වරණ්ඩා ප්‍රදේශයේ පියවර 30ක් පමණ මැදින් හැරීම් 2ක් පමණ දෙපසක පැයක් පමණ සක්මන යෙදුණෙමි.
දෙපතුල් වලට එසවීම හා තැබීමේදී ටයිල් හා සිමෙන්ති බිමේ සැහැල්ලු තද සුමට හා රළු ස්වභාවයන් වරින් වර දැනෙන්නට බව නිරීක්ෂණය කළෙමි. සමස්ත ගමනේදී සිරුර චලනය වන සිදුවන ආකාරයත් ඊයේ දිනේදී එක කෙලින් පියවර 30ක් සක්මනේදී මෙන් ඒකාකාරී චලනයක්ද නොවන බවත් නිරීක්ෂණය කළෙමි. ඒ වගේම සුපුරුදු ලෙස බාහිර ශබ්ද ඇසීම, නෑසීම, කැඩිච්ච සිතුවිලි හා හැඟීම්, අතීත මතක හා අනාගත ප්‍රාර්ථනා ආකාරයන්ද නිරීක්ෂණය කළෙමි. සක්මනින් පසු පර්යංකය සඳහා සූදානම් වීමේදී අද දින ඉංග්‍රීසි ධර්ම සාකච්ඡාව මික්ස්ලා හරහා ප්‍රචාරය වෙමින් සිදුවන බවත් සාකච්ඡාවට සවන් දෙන අතරතුරම හිඳිනා ඉරියව්වේ සිටියෙමි. සුපුරුදු ලෙස ඉරියව්වේ හැඩය හා විවිධ ශාරීරික දැනීම් නිරීක්ෂණය කළ අතර ධර්ම සාකච්ඡාවත් ක්‍රමිකව වචන ශබ්ද ආකාරයෙන් ඇසෙන බවත් යම් යම් පෙළක අදහස් එක විටම වාගේ වැටහෙන බවත් තව සමහරක් එලෙසම නොවැටෙන බවත් නිරීක්ෂණය කළෙමි. ඒ වගේම යම් වචන තදින් මතක සිටින බවත් යම් වචන එසේ මතක නොසිටින බවත් නිරීක්ෂණය කළෙමි. එහිදී මතකයේ සිට වචන පෙළක අදහසක් ලෙස යමක් ගොරෝසු දෙයක සිට සුමට හා වඩා සුමට ආකාරයෙන් ප්‍රස්ථාපනය කිරීම ප්‍රතිපදාව ලෙසත් එය රාගය හා ද්වේෂය එසේ භාවිතා කළ හැකි වුවත් කාමසේවනයට එසේ නොකළ හැකි බවත්ය. නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අවසන් ස්වාමීන් වහන්සේ. ඔය විදිහට සුතපේ ඥාන එකතු වෙනකොට අර භාවනා කරපු කෙනෙකුට වෙන අයට වැඩිය මේ අහුල ගන්න පුළුවන් ගතියක් සහ ගුණයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනා කරන ගමන් සුතමේ දේවල් අහන්න බෑ. සුතමේ කියලා භාවනාවට අදාළ නැති විපස්සනාට අදාළ නැති දේවල් ඇහුවොත් ඒ වගේම අනර්ථයක් වෙනවා. ඒ නිසා භාවනාවට අදාළ විපස්සනාට අදාළ දේවල් වලට වටින් වර සුතමේ වශයෙන් හිත යොදන්නේ කොහොඳයි. අපි යනවා ඉදිරියට. රාජිකා කියවනවාද? අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණයි. 13 වෙනි වාර්තාව විනාඩි 30ක පර්යංකයක්, වයස 23යි, නම නෙත්මි. හුස්ම නාසයට සහ පපුවට දැනේ. නාසයෙන් සීතලක්, පපුව පිම්බීමක්, හුස්ම යන විට පපුව හැකිලීමක් වේ. හුස්ම දෙකක් අතර ලොකු පරතරයක් දැනේ. ටික වේලාවක් බලා සිටින විට එම හිඩස අඩුවේ. හුස්ම වැටීමද සියුම් වේ. පපුව පිම්බීම හැකිලීමද සියුම්ව දැනේ. බෙල්ල නැමී කඳ කඩා වැටුනි. එය උවද හුස්ම නොදැනෙන තරම්ය. කඳ කෙලින් කරගත් තෙමි. හිස් තැනට ආවෙමි. මෙහිදී හුස්ම වැටෙන බව දැනුණත් ගොරෝසුවට වැදෙන තැනක් නැත. වටපිට ශබ්ද ඇසේ. නාමුදු අර හිස් බව තිබේ. නැවත හුස්ම පපුවෙන් තරමක් දැනුනි. එහිම අවධානය පැවැත්වුවෙමි. එය ක්ෂයවීමකින් හදගැස්ම වැඩියෙන් දැනේ. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. ඔය හැම පුරුදු වුණාට පස්සේ කොච්චර කලබල තිබුණත් පිටිපස්සේ විවේකයේ තියෙනවා. කොච්චර විවේකයේ තිබුණත් ඉස්සරහා කලබල තියෙනවා. අන්නේ දෙක පටලවා ගන්න නැතුව යන්න පටන් අරගත්තොත් දෙකේ එකිනෙකට බාධා නොකර යන්න පුළුවන්. ඒකේ සේයාවල් තමයි පෙළ තියෙන්නේ. ඒ නිසා ඔහොමම කරගෙන යන්න ඒ தত্ত্ব Tamanටම ඒ කට්ටිය විසිම ප්‍රකට කරලා දෙනකම්. එතකන් කලබල වෙන්නේ නැතුව ගියාම කලබලසේ විවේකයත් කලබලක් දැක් ගන්න පුළුවන් වෙයි. එහෙමයි ස්වාමීන් වාර්තාංක 14 තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ, උතුම් වූ ශීලයක් සමාදන් වී සුදුසු අසුනක වාඩි වී නිසල්මන් වූ කය දෙස බැලුවෙමි. ආශ්වාසය ප්‍රශ්වාසය අරමුණු විය. ටික වේලාවකින් මා අරමුණෙන් පිට සිටින බව දැනුනි. ඉන්පසු සිතට නොයෙක් ආකාරයේ ප්‍රපංචයන් දැනෙන්නට විය. මොනම විදියක හෝ එකලාසයක් සිතට නොවිය. කාලයේ ඉක්ම ගියත් සිත වික්ෂිප්තය. අසුනෙන් නැගිට්ටේය. සක්මන් කරන තැනට ගොස් පියවර 20ක් ඇවිදීමට හැකි තැනක පියවර 107ක් වේගයෙන් ඇවිද්දෙමි. ඉන්පසු සතියෙන් පාද මාරු කරමින් ඇවිදින විට පාදවලට දැනෙන දේ නිරීක්ෂණය කළෙමි. ශරීරයේ සැහැල්ලු බවට පත්වන තෙක් ඇවිද්දෙමි. අවට ශබ්ද ඇසුණත් බාධාවක් නොවිය. ඉන්පසු නැවතත් පර්යංකයට වාඩි විය. මූලික කමඨහනට සිත යොදා ආශ්වාස ප්‍රශ්වාසය, පිම්බීම හැකිලිම, ශරීරයේ සිදුවන නලියන ස්වභාවය මනමින් නිරීක්ෂණය කළෙමි.
ටික වේලාවකින් කය කිසිවක් නොදැනෙන තත්යකට පැමිණියේ. දැන් මට දැනෙන්නේ හුස්ම රැල්ල පමණි. මම ශරීරයෙන් පිට සිටින බව මට දැනුනි. සතිමත් බව මනවින් තිබුණි. අවට ශබ්ද ඇසුණත් මගේ සතිය එලෙසම පැවතිනි. පැයක පමණ කාලයක් මම එලෙස සතිමත් වූවෙමි. එපමණයි. සතිමත් වීමට අවවාද උපදෙස් දෙන ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, උතුම් නිවනින් සැනසේවා. වාර්තාව අවසන් ස්වාමින් වහන්සේ. ඔය ඒක නිසා මේ පරියන්කයට පස්සේ සක්මන්ට කරලා තියෙන්නේ. නමුත් ඒ වෙනුවට සක්මන්ට පස්සේ පරියන්කේ කෙරුවනම් ඔය දෙන්න එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙනවා, හොඳ උත්තරයක් ලැබෙනවා. ඒ නිසා මේ වගේ සක්මනක් කරනකොට පස්සේ හොඳ ඉඳගෙන බලන්න. ඒකට ඉස්සලා පරියන්කේ තිබුණ ඒ බලාපොරොත්තු සුන් වෙච්ච ගතිය වෙනුවට වෙනස් දෙයක් අත්දැක ගන්න පුළුවන්. මේ දෙක එකිනෙකට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන විදිහට පාවිච්චි කරන්න කියලා අපි යනවා ඉදිරියට. එහෙමයි ස්වාමින් වහන්සේ. වාර්තාංක 15 අවසරයි ගරු ස්වාමින් වහන්සේ, අද දින භාවනා අධ්‍යක්ීම් වැඩිදුර උපදෙස් සඳහා පහත පරිදි ඉදිරිපත් කරමි. සක්මන් භාවනාව 1 hour. මුළුතැන්ගේය ආහාර පිසින බිරිඳගේ දේශනාවට සවන් දෙමින් සහ එයට ප්‍රතිචාර දක්වමින් සක්මන ආරම්භ කළෙමි. වම් පාදයේ පොළවේ වදින විට මුලින්ම පොළවේ සිසිල් ගතිය දැනී, ඉන්පසු විලුඹ තද ගතියෙන් පොළවේ වදින බව දැනුණු අතර, ඉන්පසු ක්‍රමයෙන් යටිපතුලේ ඉදිරි ප්‍රදේශ පොළවේ ඊට වඩා අඩු පීඩනයකින් වදින බව දැනුනි. අවසානයේ ඇඟිලි තුඩු පොළවේ වදින බව දැනී, එය අවසන් වන විට දකුණු පාදයේ විලුඹ තද ගතියෙන් පොළවේ වදින බව දැනුනි. මෙම දැනීම දැනෙනවත් සමගම වම් පාදයේ පිළිබඳ දැනීම නැතිවිනි. ඉන්පසු දකුණු පාදයේ ඉදිරි කොටස පොළවේ තද ගතියෙන් වදින බව දැනුණු අතර අවසානයේ ඇඟිලි තුඩු පොළවේ වදින බව දැනුනි. ඒ සමගම වම් පාදයේ විලුඹ තද ගතියෙන් පොළවේ වදින බව දැනුනි. මෙලෙස යටිපතුලේ ස්පර්ශයන්ගේ ඇතිවීම, පැවතීම සහ නැතිවීම මත සිහිය පිහිටුවා සක්මන් කළෙමි. මෙම දැනීමන් පෙර සක්මන් වාරවලට වඩා පැහැදිලිව සහ තීව්‍රව දැනුනි. මද වේලාවක් සක්මන් කරන විට ගැඹුරු මුහුදක මතු පිට රළ ගසන අයුරින් බිරිඳගේ ශබ්දය සහ ඒවාට දක්වන ප්‍රතිචාර සිතට දැනුණු අතර, ශබ්දය ඇසෙන විට පාදයේ ස්පර්ශය මත සිත පිහිටුවා සක්මන් කළ හැකි වුවත්, ප්‍රතිචාර දක්වන විට සිහියට බාධා ඇතිවිනි. ඉන්පසු කතාවට ප්‍රතිචාර නොදක්වා සක්මන් කළ අතර, එවිට ගැඹුරු මුහුදේ මතු පිට රළ ඇතිවෙමින් නැතිවෙමින් සහ ක්‍රමානුකූලව රළවල තීව්‍රතාවය අඩුවෙමින් යන ලෙසක් සිතට දැනුනි. සක්මන අවසන් කොටසේදී ශබ්ද කෙරෙහි හිත නොයොදා පාදයේ ස්පර්ශයට පමණක් සිත යොමු කර සක්මන සිදු කිරීමට හැකි වූ අතර, ගැඹුරු මුහුද නිශ්චලව ඇතිසේ සිතට දැනුනි. සක්මන අවසාන වන විට බිරිඳගේ දේශනාවද නැවතී තිබුණි. පරයන්ක භාවනාව. පැයකයි විනාඩි 30ක් කියලා දක්වලා තියෙන ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාවේ ඇති වූ සතිය අතර සක්මන් භාවනාවේ ඇති වූ සතිය අත නොහැරම පරයන්කට වාඩි වුනිමි. ශරීරයේ පොළවේ ස්පර්ශ වන විට දැනුණු තද ගතියත්, උඩුකය ඍජුව පවතින බවත් නුවණින් මෙනෙහි කර ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමු කළෙමි. ආශ්වාසයේ ඉතා සියුම්ව නාසිකාග්‍රයේ කෙළවර ගැටෙනසේ දැනුණු අතර, එය පපුව පිම්බෙනසේද දැනුනි. ආශ්වාසය අවසානයේ ප්‍රශ්වාසය ආරම්භ වීමට පෙර නැවතීමක් තිබුණි. ප්‍රශ්වාසයේ නාසිකාග්‍රයේ කෙළවර ඉතා සියුම්ව ගැටෙනසේ දැනුණු අතරම, එය පපුව හැකිලෙන්නාසේද දැනුනි. ප්‍රශ්වාසයේ අවසන් වී ඉතා කෙටි නැවතීමකින් නැවතත් ආශ්වාසය පටන් ගැනුනි. ආශ්වාස කළහොත් ප්‍රශ්වාස නොකර සිටිය නොහැකි බවද, ප්‍රශ්වාස කළහොත් ආශ්වාස නොකර සිටිය නොහැකි බවද, මෙම ක්‍රියාවලිය මගේ පාලනයෙන් නොපවතින මහා දුකක් ලෙසද වැටහුණි. මෙසේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය වෙත සතිය පවත්වන විට කය පිළිබඳ බැඳීම නැති වී උඩුකය පසුපසට ක්‍රමානුකූලව වැටුණි. එම වැටීම නැවැත්වීමට උත්සාහයක් නොගෙන ඒ ක්‍රියාවලිය වෙත සිත පිහිට වූ විට හිස පසුපස දොරේ වදින වේදනාව දැනුනි. ශරීරයේ රූකඩයක්සේ පොළවේ වැතිරී තිබී අයුරු දැනිනි. ශරීරයේ පොළවේ ගැටී ඇති ස්ථාන පිළිබඳ වේදනාවන් පිළිබඳ දැනීම ක්‍රමානුකූලව නැතිවිනි. නැවතත් එම ඉරියව්වේ සිටම ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමු විය.
මද වේලාවක් එසේ සිට උත්සාහයක් ගෙන උඩුකය කෙලින් කොට ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමු කළෙමි. මද වේලාවකින් නැවතත් ශරීරයේ පසුපසට පෙර පරිදිම කඩා වැටුණි. නැවතත් උඩුකය කෙලින් කොට ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමු කළෙමි. අප පවත්වන ජීවිතයේ ඉරියව් සිතේ උත්සාහය මතම පැවැත්වෙන බවත් මෙම ක්‍රියාවලිය සෑම විටකම ශක්තිය වැයෙන මහා දුකක් බවත් දැනුනි. දෙවන වතාවේදී ශරීරයේ පෙර වාරවලට වඩා වැඩි වේගයකින් කඩම් වැටුණු අතර හිස පිටුපස තදින් දොරේ වැදුනි. මෙම ක්‍රියාවලිය ඉතා සතිමත්ව සිදු අතර ජීවිතය පිළිබඳ කිසිදු ආශාවක් හිතේ ඇති නොවුනි. මරණය ගැන කිසිදු බියක් සිතේ නොතිබිනි. බාහිර ලෝකයේ හෝ අභ්‍යන්තර ලෝකය පිළිබඳ කිසිදු හැඟීමක් හිතේ නොතිබිනි. විශාල ප්‍රීතියක් හිත තුළ හටගැනිනි. පැතිරී සිටින ඉරියව්ව තුළ සිටම ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳ සිත පිහිටවීමට හැකිවිය. මෙසේ සතිය පවත්වන අතරම කල්පනා කිරීමට ශරීරයේ ඉරියව් පිළිබඳ සිත පිහිටවීමටත් හැකි බව දැනුනි. වම් පාදයේ දිගු වී තිබූ අතර දකුණු පාදයේ පරයන්ක ඉරියව්වේම තිබුණි. උඩුකය කොන්දෙන් නැවී දොරේ වැදී තිබූ හිස හා දකුණු අත උපයෝගී කර බැඳී තිබිනි. මේ ඉතා අපහසු සහ වේදනාකාරී ඉරියව්වක් වුවත් බෙල්ල ප්‍රදේශයේ දැනුණු මද වේදනාවක් හැර කිසිදු තදබල ශාරීරික වේදනාවක් හිතට නොදැනිනි. මින් පෙර පරයන්ක භාවනා වාරවලදී මද වේලාවක් ගතවන විට කොන්දේ සහ තට්ටම් ප්‍රදේශයේ ඉතා තියුණු වේදනා දැනුණු අතර ඉරියව් වෙනස් කළ විට එම වේදනා නැති වුණි. නමුත් මෙම පරයන්ක වාරයේදී ශරීරයේ වේදනා ඉතා සියුම්ව දැනුණු අතර එය පරීක්ෂා කිරීමට පෙර වේදනා හටගැනුණු ස්ථාන කරා සිත පිහිටු වූ විටද සිතට කටුක වේදනාවක් දැනුනි. පරයන්ක නිමා කළ විට සිත ඉතා ප්‍රබෝධමත්ව පැවතිය අතර බොහෝ වේලාවක් සතිමත්ව නිවසේ අනෙකුත් කටයුතු කිරීමට හැකි විය. වාර්තාව අවසානය. දීර්ඝ වාර්තාවක් ලියුවාට ඔබ වහන්සේගෙන් සමාව අයදින අතර භාවනාවේ අත්දැකීම් නිවැරදි කර ඉදිරියට යාමට ඔබ වහන්සේගෙන් නමස්කාර පූර්වක උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිරෝගී සම්පන්නිය සහ දීර්ඝායුෂ ලැබේවා. දායක කෝසර. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. කොහොමද වාර්තාව දිග වැඩිකම විතරයි කියන්න තියෙන්නේ. ඉස්සරහට ওই විදිහටම භාවනා කරන්න. හැබැයි මේ වාර්තාව කෙටි කරනකොට තමයි තේරෙයි එතන දක්ෂකමක් තියෙනවා කියලා. භාවනාවේ ඉතර විවේචනය කරන දෙයක් හෝ අලුතෙන් කියන දෙයක් නැහැ. අපි යනවා ඉදිරියට. එහෙමයි ස්වාමීන් වහන්සේ. වාර්තාංක 16. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මා පරයන්කය සඳහා වාඩි වී කය දෙස බලා සිටින විට එකවරම හුස්ම වැටෙන අයුරු බඩ සහ පපුල් ප්‍රදේශයට දැනෙන්නට විය. සිතුවිලිත් ඒ අතරතුරින් මතුවන්නට විය. පරිසරයේ ඇති ශබ්දත් නිදහස් බවත් දෙකම දැනුනි. ටික වේලාවකින් කය දෙපැත්තට පැද්දෙන්නට විය. එයත් නතර වී ලීවරයක් උස් පහත් වන ආකාරයට හුස්ම දැනෙන්නට විය. හුස්ම දැනෙන්නේ තද දෙයක් ලෙසිනි. තද කොටස ඉහළ යන විට පිටුපසින් සියල්ලක් නැති හිස් අවකාශයකි. නැවතත් ඒ තද වැනි දේ පහළට යන විට ඉස්සරහින් සහ පිටුපසින් කිසිවක් නැති හිස් අවකාශයකි. එය දැනීමද අවසානයේ ශරීරය පැද්දෙන්නට විය. එක් ආකාරයේ ක්‍රියාවලීන් ඇති වී නැති වී යන අයුරු අද්දුටුවෙමි. එක් අවස්ථාවක ඇස් දෙක ඇතුළතින් ආලෝක කදම්බ පැමිණ ඇති වී නැති වී යන අයුරු දුටුවෙමි. ටික වේලාවකින් මුළු ශරීරයම වෙලාගෙන ආලෝකයක් ඇති විය. ශරීරය තනින් තන තද ගතියකින් සහ ලිහිල් බවකින් යුක්ත විය. ඒ අතරතුර රූප සංඥා කිහිපයක් පැමිණ නැති වී ගියේය. ඉන්පසු මුළු ශරීරයම දැවෙන්නාක් මෙන් දැනෙන්නට විය. එය දෙස බලා සිටියෙමි. එයද නැති වී ගියේය. ඉන්පසු විදුලි ධාරාවක් වැනි ශක්තියක් ශරීරය පුරා ගියේය. එයින් යම්කිසි ප්‍රීතියක් දෝ වැනි දෙයක් ඇති විය. හයියෙන් hina යන විටට වඩා වැනි දෙයක් කිය. ඇතුළත ගැස්සීමක්ද වේ. ඉන්පසු ශරීරය ගැහෙන්නට විය. එයත් නතර විය. අවට ශබ්ද ඉතා තීව්‍ර ලෙස ඇසෙන්නට විය. ශරීරය තුරු ක්‍රියාවලි රාශියක් සිදුවේ. ඇද වී ඇති බෙල්ල කෙලින් විය. ඉන්පසු ශරීරයේ දේශේ විය. ඉන්පසු ටික වේලාවකින් ඇස් ඇරිනි. ඉතාමත් සතුටක් සහ පරිසරයද ඉතා අලංකාරයකි. මේ සියල්ල ඉබේම සිදුවේ. කරනවා කියා දෙයක් නොදැක්කෙමි. වෙනදා මෙන් නොව මොන දෙයක් කැමියේද එය ටික වේලාවකින් නැති වී යන බව ඉතා හොඳින් අත්දැක්කෙමි. අවශ්‍ය නම් මේ පැමිණෙන සියල්ලටම ඉබේ පැමිණෙන සිතුවිලි
කර අවශ්‍ය නම් නන්නත්තර වෙන්නටත් පුළුවන්. ඔබ වහන්සේ පවසන ආකාරයට බොහෝ දුක පැමිණෙන විටදී හෝ තරහ එන විටදී සිත පොහොර දමන අයුරු නිරීක්ෂණය කරමි. භාවනාව තුලදී සිදුවන පැද්දීම් ගැස්සීම් සාමාන්‍ය ජීවිතයේදී ඉඳ හිට අත්දකිමි. සිටගෙන සිටින විට තප්පරයක්වත් කෙලින් සිටීමට නොහැක. සක්මනද ඉඳ හිට කරමි. ගිය සුමානේ සක්මන් කරන විටදී අත්දැකේ කකුල් බකල් ඇත්තෙක්ව ඇවිදින ආකාරයක්ය. එය බලා සිටීම හරිම සතුටක් විය. ඔබ වහන්සේ ඊයේ දින පැවසූ ආකාරයට මේ ශරීරයේ අවුරුදු 40න් පසු දුබල වන අයුරු හැමදිනම අත්දකිමි. ඔබ වහන්සේගෙන් අවවාද බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. මේ වාර්තාවේ තර්දික ගතිය තියෙනවා. කෙසේ නමුත් පටියන්කෙන් නැගිට්ටයි කියලා ඇත්ත කරුණයි කියලා සතිය පැවැත්වීම නඩු කරන්න එපා. උන්ට දවස පුරාම සතිය පවත්වන්න පුළුවන් වාතාවරණයක් තියෙන්නේ. දිගටම භාවනා නොකරත් සතිය දිගට දවස පුරා පවත්වන්න යන වාර්තාව ඉදිරිපත් කරන්න කියලා අපි යනවා ඊගාවෙක. එහෙමයි ස්වාමීන් වහන්සේ වාර්තාංක 17 අති ගෞරවණීය හති ඔච්චර මටත් වැඩියි. අනේ නෑ සමාවෙන් සානසෙම බෑන්න ගන්න මේ බැල්ලියක් වගේ මේ දුවගෙන ඇවිල්ලා. වාර්තාංක 17 ස්වාමීන් වහන්සේ. එමිට කියව. අති ගෞරවණීය ස්වාමීන් වහන්සේ. මම අවුරුදු 3ක පමණ කාලයක සිට මූල කර්මස්ථානයේ ලෙස පිම්බීම හැකිලිම අරමුණු කර භාවනාවේ යෙදිමි. සක්මන් භාවනාව. වැලි මළුවක සක්මන් කරමි. මුලින් වම දකුණ ලෙසද ඉන්පසු පාදයේ ස්පර්ශයටද අවධානය යොමු කරමින්ද සක්මනේ යෙදිමි. ටික වේලාවකින් මෙනෙහි කිරීමකින් තොරව සක්මන් කිරීමට පටන් ගනිමි. පරයන්ක භාවනාවේදී මෙන්ම සිතට විටින් විට සිතවිලි පැමිණියද ඒවා ටික වේලාවකින් පහව යයි. පරයන්ක භාවනාව. භාවනාව ආරම්භ කොට ටික වේලාවකින් පිම්බීම හැකිලිම ඉතා සියුම් ආකාරයට දැකීමට හැකිය. සිරුරේ ඉතාමත් සැහැල්ලු බවක් ඇත. ඉතා විශාල ඉඩ පරාසයක මා තනිව සිටින බවක් හැඟේ. සිත ඉතා සැහැල්ලුය. සිතෙහි ඇත්තේ හිස් බවකි. මේ අවස්ථාවේ මා කුමක් අරමුණු කළ යුතුදැයි නොදනිමි. ශරීරයේ විවිධ ස්ථානවල කම්පන ස්වභාවයක් දැනේ. සිතට විටින් විට සිතුවිලි පැමිණියද ඒවා ටික වේලාවකින් පහව යයි. එදිනෙදා වැඩ කටයුතු සඳහා එහා මෙහා යාමේදී බොහෝ විට දෙපයේ ස්පර්ශයට හිත යන බව අත්දකිමි. වෙනදා ඊට ආශාවෙන් කියූ පරිවර්තන නවකතා ආදී කියවීමේ කැමැත්තක් නොමැත. රූපවාහිනියෙන් බොහෝ දුරට ඉවත්ව සිටීමටත් හුදකලා බවටත් බොහෝ ඇලුම් කරන බව දැනේ. භාවනාවේ ඉදිරි ගමනක් සඳහා ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණ වේවා. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. ඔව් මේකදී අර මොනවාක්වත් දැනෙන්නේ නැති වෙලාවේ මොකද්ද කරන්න ඕනේ කියලා වගේ තැනක වාක්‍යයක් නතුලා තියෙන මොනවාක්වත් දැනෙන්නේ නැත්නම් කියන්නේ මම නැති වෙච්ච වෙලාව. ඊට පස්සේ ආයේ මම එන්න තමයි අහන්නේ ඉදිරිය මොකද්ද කොහොමද භාවනා කරන්න කියලා. ඒ නිසා නැති මම නැති වෙච්චාවයි. අන්නේ தত্ত্বය මේ උත්තර දෙන්න යනවා විනෝට උත්තර හොයන ගතිය තමයි මම කියන්නේ. ඒ නිසා අන්න ඒක හොඳට වාර්තා මේ බලන්න අපිට තේරෙයි අපි නැති වෙන මමයට උලං ගහලා ඔක්සිජන් දීලා මේ કૃතිම සුවසනේ දීලා ගන්න හදන දැඟලිල්ල. ඔක නැතුව ඉන්න අරින්නකෝ. එතකොට හොඳ වාර්තාවක් එළියට එයි. අපි යනවා ඊගාවෙකට. 18 වන වාර්තාව ස්වාමීන් වහන්සේ. අනේ අරකිට මේ ඔක්සිජන් ටිකක් දෙන්න වෙනවා මට පේන්නේ. අය ගෙදර ඉන්න කොල්ල ෂෝක් එකට hina වෙනවා. මා ගෑණි හති අරිනවා. හති පිඹිනවා. හරි චංගමේ. yes. සක්මන් භාවනාව වැසි සහිත දිනයක් වූ බැවින් ටයිල් පොළව මත පැයක් පමණ සක්මනෙහි යෙදුණු අතර නැවතූ වාහනයක් පණ ගැන්වුවක් මෙන් සතිය දිගටම පැවතිනි. බව නිරීක්ෂණය තේරුමි. මිදුලෙහි මෙන් නොව පොළවේ ගැටෙන විට දැනෙන ස්පර්ශය ඒකාකාරීය. දැනීම් ගැටීම් පායට නැත. කිරිවැටි ඇති යටිපතුල් පොළවේහි කොට්ටයක් මෙන් තෙරපෙනු දැනිනි. වම් කකුල දකුණු තරම් එසවෙන්නේ නැති බවද දුටිමි. පොළවේහි පය තබන විට ඇති වී නැති වී වෙන ස්පර්ශයද පය එසවි ඇති විට දැනෙන හිස් බවෙහි ඇති වී නැති වෙන ස්වභාවයද අත්දකිමි. වරින් වර කයෙහි තනින් තන ඇති වී නැති වී යන කම්පන වේදනා එම මොහොතට පමණක් බවද අත්දකිමි. පර්යාංකය සක්මනෙන් පසු පර්යාංකෙහි වාඩි වූ විට හුස්ම රැල්ලෙහි හුස්ම සුමට බවක් දැනිනි. ඊතා ශාන්ත බවකින් හුස්ම රැල්ල සියුම් ලෙස ඇතුළු වන අයුරුද පිටවන අයුරුද
අත්දැක්කෙමි. කායද සැහැල්ලුවේ, සිතුවිලිද අඩුවේ. ඉදිරිපස දොර විවෘත වී ඇති නිසාදෝ පැමිණි මැස්සෙකු වසන විට සෙමෙන් පළවා හැරියෙමි. නමුත් සතිය එසේමය. කිහිප වරක් ඔවුන් පැමිණි විට පළවා නොහැර දැනෙන ස්පර්ශය දෙසද බලා සිටියෙමි. මනාප අමනාපද නැත. නැවත ඔවුන් පැමිණියේද නැත. එක දිගට සතිය පවත්වන විට කිසිම සම්බන්ධයක් නොමැති පුද්ගලයන් සිදුවීම් වරක කළු සුදු ඩොට්ස් පරිගණක තිරයක්ද කුඹුරු යායක්ද දිස්වන අයුරුද පෙනිනි. ඊතා නිද්‍රාශීලී බවක් දැනුණද මේ පෙනෙන දේ පිළිබඳ හිත හොඳින් අවදිය. හුස්ම රැල්ල ගෙවන අයුරුද දැනුවත්ය. ඒ අතර ශරීරයේ ඉදිරියට වැනෙන තල්ලුවන බවද දැනුනි. නමුත් කනස්සල්ලක් ගැටීමක් නැත. නිදි නොවැටෙන බවද දකිමි. එක්වරම මුළු ඇඟම උණුසුම් වී හුස්ම රැල්ල හොඳින් දැනෙන්නට පටන්ගත් අතර දහඩියක් දැනුණද දැනිනි. හුස්ම රැල්ල තරමක් තදට දැනුනි. සිතුවිලි එන යනු පෙනිනි. නමුත් වීර්යයෙන් සතුව ඇතිවෙන නැතිවෙන සිතුවිලි අතරින් හුස්ම රැල්ල දෙස බලන්නට පටන්ගත් විට සිතුවිලිද අඩු වී ගොස් හුස්ම රැල්ලද ක්‍රමක්‍රමයෙන් ඊතා තුනි වී යන ආකාරයද අත්දැක්කෙමි. බොහෝ වේලාවක් එක දිගට මේ ආශ්වාස රැල්ලේ ගෙවීමද ප්‍රශ්වාස රැල්ලේ ගෙවීමද දෙස හොඳින් බලා සිටියෙමි. නිශ්චලතාවයකින් අත්දැකිමි. පැය එකහමාරක් පමණ පර්යංකයේ සිටියෙමි. මෙම ආශ්වාස රැල්ල හෝ ප්‍රශ්වාස රැල්ල ගෙවීමෙන් පසු නැවත ඉහළ හෝ පහළට ගන්නට හුස්මක් නැති විට සතියේ එහිම පවතින්නේ නම් අල්ලා ගන්නට දෙයක් නැති බව හැඟුනි. කරුණාකර ඔබ වහන්සේගේ උපදේශ ලබා දෙන සේක්වා. අවසන් ස්වාමින් වහන්සේ. අල්ලගන්න දෙයක් නැතිකම නෙවෙයි තියෙන්නේ මම නැති වෙලා නැත්නම් අල්ලගන්න එක නැති වෙලා තියෙන්නේ. අන්න ඒක දිහා හොඳට දැක ගන්න සුළුව භාවනා කරන්න. එතකොට නොදන්න දෙයට අවදියක් එනතන් සූදානම් ශරීරයක් ඇති වෙනවා. අපි යනවා ඊගාවෙකට. 19 වන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ අවසරයි. සතිමත් සක්මන පියවර 45ක් පමණ ඇති ටයිල් පොළවක සිදු කළෙමි. මුලින් කය ඍජුව තබා දෙයක් පිටුපසට තබා මම දැන් මෙතන ඇවිදිනවා යයි සිතමින් ගමන් කළෙමි. පාද පොළව ස්පර්ශවන ආකාරය දැනුනි. ශරීර බල විරුම්බට අඩිය තබන විට හොඳින් දැනුනි. ඉන්පසු පාදයේ මහපට ඇඟිල්ලට දැනිනි. එවිට මා 10 වන ශ්‍රේණියේ ඉගෙනු ඝර්ෂණ පාඩම මතක් වුණි. ඒක නෙමෙයිනේ දැන් තියෙන්නේ කියා සිතට මමම කියාගෙන නැවත පියවර දෙස බැලිමි. මෙසේ පියවර තබන විට විලුඹ හා මහපට ඇඟිල්ල එක රේඛීයව තෙරපෙන බව දැනිනි. පසුව දකුණු පාදයේ මහපට ඇඟිල්ල සම්බන්ධ වන ස්ථානයේ වේදනාවක් දැනිනි. එදෙස බලමින් ඇවිදීම කළ විට එය ටික වේලාවකින් නැති විය. කීප සරයක්ම පරිසරයේ ඇසෙන ශබ්ද වෙස සිත යොමු විය. හෙට දිනේ ඇති ඔන්ලයින් පාඩම් ගැන සිත වරින් වර යොමු විය. එවිට නැවත පාදයේ වෙත සිත යොමු කළ විට පාදය පොළවේ ස්පර්ශ වන තැන්වල වැඩි පීඩනයක් දැනෙන බව තේරුණි. ටික වේලාවක් සක්මන කරන විට දකුණු පාදයේ දණහිස් ටික් හඬක් නැගෙන බව දැනිනි. ටික වේලාවකින් එය නැති විය. මෙසේ සක්මන් කරන විට පාද ඉදිරියට විසිවෙන බවක් දැනිනි. නැවත ඇවිදිනවා යයි සිත යොමු කළ විට පාදවලට පීඩනයක් දැනිනි. පැය භාගයක් පමණ සිදු කළෙමි. පර්යංකය. සක්මන් භාවනාවෙන් පසු කුඩා බංකුවක වාඩි වී ආශ්වාසය හා ප්‍රශ්වාසය දෙස හිත යොමු කළෙමි. නාසයේ කෙළවරින් සිසිල් වාතය ඇතුල් වීම හා උණුසුම් වාතය නාසය අගින් පිටවන ආකාරය දැනිනි. සිත ආරම්භයේදී සක්මන් කිරීමෙන් ලැබුණු අත්දැකීම් මතක් වී සිත පිට ගියා. එවිට නැවත හුස්ම ගැනීම පිට කිරීමට යොමු කළෙමි. මුලින් මේ ඊට අපහසු විය. මෙසේ ශ්වසනය පිළිබඳ සිත යොමු කළ විට ක්‍රමයෙන් වාතය නාස් මාර්ගයේ ඔස්සේ ඇදී යන ආකාරය දැනුනි. පසුව නාස් මාර්ගයේ සුළු වේදනාවක් වැනි දෙයක් දැනීමක් දැනිනි. පසුව සුලන් රැල්ල තව දුරට ඇදී ගමන් කරන ආකාරයක් දැනිනි. නාසය අගින් දැනෙන සංවේදනය අඩු වී හුස්ම ඇදී ඒම ප්‍රකටව දැනිනි. පැය භාගයක් පමණ සිදු කළෙමි. අවසානයි ස්වාමින් වහන්සේ. අද තියෙන ඔක්කොම වාර්තා ගොඩක් දිගයි. නැවත නරක නෑ. මේක යන විදිය හොඳයි. කෙටියෙන් වාර්තා කරන්න පුරුදු වෙන්න කියලා අපි යනවා ඊගාවෙකට. 20 වෙනි වාර්තාව ස්වාමින් වහන්සේ. මා භාවනාව ආරම්භ කළ කාලයක් ගත නිරතුරුව ආයාසකින් තොරව හුස්ම දෙස බලා සිටියෙමි. හිස සිතුවිලි අතරට ගිය විට ආයාසයෙන් නැවත හුස්ම දෙසට ගතිමි. මේ ආකාරයට හුස්ම ගෙවි යන බවත් සිත සංසුන් වන ආකාරයත් දැනගතිමි. කාලයත් සමග භාවනා
වීමට ඉඩ හැරියෙමි. භාවනාව වෙනුවෙන් ආයාසයෙන් නොගෙන සිටින විට වැඩිපුරම සිත සිතුවිලි අතරට ගෙවී යන අතර ඉඳහිට හුස්ම දෙස බලා සිටී. කෙමෙන් හුස්ම සමග සිටින කාලය වැඩි විය. සිත ඊතා සංසුන් ආකාරයෙන් හුස්ම දෙස බලා සිටී. ඉඳහිට සිතුවිලි පැමිණියද හිත ඊතා සංසුන්ය. කෙමෙන් හුස්ම ගෙවී යන අතර හුස්ම සොයාගත නොහැකි විය. ඊතා සියුම් හුස්ම ඉඳහිට දැනේ. සිත ඊතා සංසුන් හා ප්‍රීතිමත්ය. කෙසේ නමුත් භාවනාව තුළින් අනිත්‍ය මා දැන නැත. සියලු දේ අනිත්‍ය මා දන්නේ දැනුමින් පමණකි. ඒ පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් මා තුළ නැත. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. අවසන් ස්වාමීන් වහන්සේ. දැනුම නැහැ කියලා දාන්න ළඟ දන්නේ නැහැ කියලා දාන්න එක තමයි භාවනාවට තියෙන ධෛර්යය. එනිසා ඒ බව දන්නේ නැතිව ඔහොම තියාගන්න. භාවනාව කියලා දෙයි. අපි දිගට භාවනා කරගෙන යමු. නැත්තම් දිගට සතිමත් වෙමු. ඉදිරියට බලන්න. අපි යනවා ඊගාවෙකට. Next report is in English, Swamin Mahansa. Report 21. Teruvan Saranai, sitting meditation. Could feel breathing in through the nose, but the out breath was not prominent in and around the nose. Felt a downward force with the out breath beside the ear lobes and directed downwards the shoulders. Prevailing vibe of breathing was related and kind of visualized with a loneliness. Household noises were heard. Breathing was going on and maybe some vitaka related to the noise made a mood change. A long breath and observe carefully to see whether the body was forcefully moved to support the long breath. Realized it took a long time to the in-breath and held the breath also for a while before breathing out. It was not a deep breath. It just a long breath. Body was still. Stayed in the paryanka for about 45 minutes. Not all sleepy or not sleepy. Yet I was not relating to my immediate surroundings and not fully conscious of my meditation also. I was leaning forward and it sort of brought me back to the self. Walking meditation. Walked with a bang by the soul. Could feel the vibration transversing through the body up to the back of the earlobe. Path was half wet and half interior cement floor. Could feel the wet floor. Toes and the mid-mound drying gradually when walking on the cement floor. But the waka and the dip between the toes and the front mound was remained yet wet. Yet coming back on the path, there was more dryness on the sole. Not very happy trampling the wet stretch. Wanted to change the path, yet decided to stay in this settled, clear framework of mind. Mind was on vitaka. Coming back to the mindful walking, noticed the bang was not there. Heel was just pressing the ground without banging. Walking was subtle. Didn't want to look around, but bored. Yet continued to walk. But mind has escaped the concentration. It was indulging in its own entertainment. Desired to be in this monotonous, settled mode. Observe the unruliness of the mind. Much merit to you, Swamin Mahansa. End of the report, Swamin Mahansa. Okay, good. It is with all details, so continue to observe like that, and you will gradually learn more shorter way of reporting. Meditation is okay. අපි යනවා ඊගාවට. 22 වන වාර්තාව ස්වාමීන් වහන්සේ. සිත පාද දෙකට යොමු කරමින් සක්මන් කරන විට වම හා දකුණු ලෙස මෙනෙහි විය. සිතුවිලි වරෙන් වර ආ විට ඒවා සිතුවිලි ලෙස මෙනෙහි කළ විට යලි සිත පාදවලට යොමු විය. වම් කකුල බිම වදින විට ප්‍රථමයෙන් පතුල බිම වැදී ඇතිවන තද ගතිය දැනුනි. ඉන්පසු වම් කකුලේ පතුලේ ඉදිරි කොටස පොළවේ ගැටෙන ස්පර්ශය තද ගතිය මෙන්ම සීතල ගතියද දැනුනි. ඉන්පසු දකුණු කකුල තබන විට පතුලේ පසුපස ප්‍රදේශයට තද ගතිය පොළව ස්පර්ශ වන විට දැනුනි. ඉන්පසු පාදයේ පතුලේ දකුණු පස දෙසට වඩා බර වෙන ගතියක් දැනි. ඉන්පසු ඉදිරිපස බිම ගැටෙන තද ගතිය දැනිනි. මෙය වම් පාදයේ මෙලෙස දැනුනේ නැත. දැනුනේ යටිපතුලේ පිටිපස කොටසට පසු ඉදිරිපස කෙලින්ම ගැටෙනවා ලෙසය. වම් පතුල ගැටෙන විට ශරීරය සමබරව තිබුණු අතර බොහෝ විට දකුණු කකුල බිම ගැටෙන විට ශරීරය දකුණු පසට විසිවෙන්න යනවා ලෙස දැනිනි. පර්යංක භාවනාව පැය 1යි කාලයි. වාඩි වී සිටින ඉරියව්වට සිත ඉක්මනින් තන්පත් විය. ආශ්වාස නාස්කුරේ උඩ හරියේ වදිමින් යන ආකාරයද එය තදට සීතලට දැනුනි.
ආශ්වාසය දැනුනේ නාස්කුරේ පහළ කෙළවර වදින ආකාරයට. එමෙන්ම එය රස්නයටද දැනුනි. ටික වේලාවකට පසු ප්‍රාශ්වාසයේ හිත ලෙස දැනුණද ප්‍රාශ්වාසය දැනුනේ ඊට සියුම් ලෙසය. කෙටි හුස්ම කීපයකට වතාවක් දිග හුස්මක් ආශ්වාස ප්‍රාශ්වාස දෙආකාරයෙන්ම දැනුනි. මේ දිග ආශ්වාස හා ප්‍රශ්වාස කෙටි ඒවාට වඩා රළු තද ස්වභාවයකින් දැනිනි. අතරින් පතර කුරුළු ශබ්ද වටපිටාවේ ශබ්ද ඇසුනි. සිත යලි ආනාපානයට යොමු විය. සිතවිලිද පහළ වූ විට සිත ආනාපානයෙන් ගිලිහි ගියද යලි හුස්ම රැල්ල වෙත යොමු විය. එහෙත් එයට ශබ්දවලට වඩා වැඩි කාලයක් ගත විය. භාවනා කාලයේ අඩක් පමණ වන විට සිතේ සංසුන් බවක් දැනිනි. හුස්ම පෙරට වඩා සියුම් විය. එයින් ප්‍රාශ්වාසය ආශ්වාසයට වඩා සියුම් විය. මුහුණෙහි විශේෂයෙන් නාසය මුඛය වටේ නලියන ස්වභාවයක් දැනිනි. උඩකය තුල කම්පන ගතියක් දැනිනි. ටික වේලාවකින් යලිත් සියුම් වූ ආනාපානයටම සිත යොමු විය. ආශ්වාස ප්‍රශ්වාස නොදැනෙන තරමට ගිය. එහෙත් ආශ්වාස ප්‍රාශ්වාසයේ වන බවට දැනීමක් විය. මෙසේ ටික වේලාවකින් පසු දිග ආශ්වාසයක් හා ප්‍රශ්වාසයක් සිදු වී යලිත් ඊතා සියුම් තත්වයකට පත්විනි. භාවනාව අවසන් වූයේ දිග ආනාපානයකින් පසුවය. මේ අවස්ථාවේ નિરાයාසයෙන් සිත බුදුගුණ මානසිකාරයට යොමු වූ නිසා ටික වේලාවක් බුදුගුණ වඩා භාවනාව අවසන් කළෙමි. ගරුතර ස්වාමින් වහන්සේ සුදුසු අවවාදයක් දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වහා ධර්මාවබෝධය පතමි. අවසන් ස්වාමින් වහන්සේ. ඒකත් දිග වැඩි කෙසේ නමුත් ඒ භාවනාව නතර කරනකොට බුදුගුණ කෙරුවට කමන්නේ සතිය නතර කරන්න එපා. බුදුගුණෙන් පස්සේ ආයෙ සතිය පිහිටවන්න. එතකොට ඇති වෙච්ච ඔය ලස්සන ගැම්ම දිගට යයි. ඒ නිසා භාවනාව නතර කරන්න. හැබැයි සතිය නතර කරන්න එපා. දිගට කරන්න කියලා අපි යනවා ඊගා පාඩමට. වාර්තාංක 23 ස්වාමින් වහන්සේ. සක්මන ආරම්භ කරන ස්ථානයට ගොස් මම දැන් මෙතන සිටගෙන සිටිනවායයි කීපවරක් මෙනෙහි කළෙමි. ඉන්පසුව වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කළෙමි. පොළවේ සීතල බව යටිපතුලට දැනුනි. පාද තබන විට මුලින්ම විලුඹ ප්‍රදේශයේ පොළවේ ස්පර්ශ විය. අවසානයට ස්පර්ශ වූයේ මහපට ඇඟිල්ලේ කෙළවරයි. පාද ඔසවන විට මහපට ඇඟිල්ලේ සිට සුළඟිල්ල දක්වා පිළිවෙලින් පොළවේ වදිමින් ගොස් ඉන්පසු පාදයේ එසවෙන බව දැනුනි. වරක් දෙකක් හිත වෙනත් අරමුණු වලට ගියත් නැවත වම දකුණ ලෙස මෙනෙහි කිරීමට පටන්ගත් විට සක්මනට යොමු විය. සක්මන් කරමින් සිටින විට දකුණු පාදයේ වඩා බරටත් වම් පාදයේ වඩා සැහැල්ලුවෙනුත් පොළවේ වදින බව දැනුනි. එහෙත් ටික වේලාවකට පසු දකුණු පාදයේ දන හිසේ වේදනාවක් දැනුනි. එය වේදනාවක් ලෙස මෙනෙහි කළෙමි. කර නැවතත් වම දකුණ ලෙස පාද තැබීමට සිත යොමු කළත් වේදනාව දිගටම දැනුනි. ඉන්පසු සක්මන් කිරීම නවතා කෙළවර සිටගෙන මම දැන් මෙතන සිටගෙන සිටිනවා යයි මෙනෙහි කර භාවනාව අවසන් කළෙමි. පරයන්ක භාවනාව කාලය පැය 1:00යි. සක්මන් භාවනාව අවසන් කර පරයන්ක භාවනාවට වාඩි වී ටික වේලාවක් මෛත්‍රී භාවනාව වැඩුවෙමි. ඉන්පසු මම දැන් මෙතන වාඩි වී සිටිනවා යයි මෙනෙහි කරමින් සිටියෙමි. එසේ ටික වේලාවක් මෙනෙහි කරමින් සිටින විට දකුණු නාස්පුඩුවේ ආශ්වාසය සිදුවන බව ප්‍රකට වී දැනුනි. හුස්ම රැල්ල ඉතා සිසිල් බව දැනුනි. වරකට එය නාසයේ උඩ කවාකාර කොටසේ වදින බව දැනුනි. වරකට නාසයේ ඇතුළත බිත්තියේ වදින බව දැනුනි. ප්‍රශ්වාසය දැකගත හැකි වූයේ වරක් දෙවරක් පමණි. ඉතා සියුම්ව ප්‍රශ්වාස හුස්ම රැල්ල පෙනුනි. එහි උණුසුමක් හෝ සිසිලසක් නොදැනුනි. වාඩි වී සිටියත් කකුල් හෝ කොන්ද නොරිදෙන බවට සිතුවිල්ලක් ඇතිවිය. මේ ආකාරයෙන් වාඩි වී සිටීමට තිබේ නම් හොඳයයි ඒ ඔස්සේ සිත යන්නට විය. එහෙත් ආනාපානය බැලිය යුතුයයි සිතා නැවතත් හුස්ම රැල්ල දෙසට අවධානය යොමු කළෙමි. ආශ්වාසය හෝ ප්‍රශ්වාසය වරකට එක් නාස්පුඩුවක පමණක් සිදුවන බව දැනේ. එහෙත් ආශ්වාසය වරකට වම් නාස්පුඩුවෙනුත් ප්‍රශ්වාසය දකුණු නාස්පුඩුවෙනුත් සිදුවන බව දැනේ. ආශ්වාසය හැම විටම ප්‍රකටව සිසිල් ලෙස දැනුනි. ටික වේලාවකට පසු ප්‍රශ්වාසයද නාසයේ ඇතුළත බිත්තියේ සියුම්ව වදින ආකාරය දැකගත හැකි විය. එහෙත් එය ආශ්වාසය තරම් ප්‍රබලව නොදැනිනි. භාවනාව අවසන් කළ යුතුයයි සිතුවිල්ලක් පැමිණි නිසා දැන් භාවනාව අවසන් කරමි යයි මෙනෙහි කර
භාවනාව අවසන් කළෙමි. ගරු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවපූර්වක නමස්කාරය වේවා. මාගේ භාවනාවේ අඩුපාඩු බලා දියුණු කර ගැනීමට අවවාද ලබා දෙන සේක්වා. ඔබ සැමට තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. මේකටත් කියන්න තියෙන්නේ භාවනාව අවසන් කරන්න. හැබැයි නැගිටට පස්සේ සතිය පවත්තන්න. ඉතින් ඔක්කොමලා ඇත්තටම වාර්තා ඔක්කොම හොඳ විස්තර සහිතයි. හොඳට යනවා. හැබැයි හැම එකේම අර දිග වැඩි ගතිය තියුණා. ඒ නිසා අන්තිමට මේ හති පිඹලා හති වල රාජිකා මැරලා යයි. මේවා කියවන්න ගිහින්. ඉතින් අනිත් දවසේ අපි බලාපොරොත්තු වෙමු මේ ඇත්තන්ටම මේ අඩු කෙටි වාර්තා ලියන්න පුරුදු කරන්න. ඒකත් භාවනාවක්ම කරලා හිතලා ලියන වෙලාවට හොඳට සතියෙන් සංක්ෂිප්ත කරලා ලියන්න ලැබේවා කියලා අපි සතිವಾರේ සමාප්ත කරමු.